හොඳයි දුවේ පුතේ අයිබෝන් හැමෝටම අද අපි ඉගෙන ගන්න යන්නේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම පළවෙනි විද්‍යාව පාඩම ජීවී පටක. ඒතකොට අද ඉඳන් අපි 11 වසරේ රිවිෂන් එක විද්‍යාව රිවිෂන් එක පටන් ගන්නවා. ඒකේ පළවෙනි පාඩම විදිහට අපි ජීවී පටක යටතේ මුලින්ම ශාක පටක ගැන මේ අද පන්තියෙන් ඉගෙන ගනිමු. එතකොට පුතාලා ඔයාලගේ නෝට් නැත්නම් අනිවාර්යෙන්ම ඔයා මේ නෝට් එක ලියාගෙන යන්න ඕනේ. නෝට් එක ලියන ගමන් වීඩියෝ එකට සහභාගී වෙන්න ඕනේ. හොඳයි. ඔයා දන්නවනේ කරන්න ඕන විදිහ මොකක්ද කියලා. හරි. අපි යන්නේ නම් පාඩමට ජීවී පටක යටතේ අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙනවා ශාක පටක ගැන. ශාක පටක ගැන. ඉතින්දී අපි ශාකයක් හෝ සතෙක් වේවා ඕනෑම ජීවියෙක්ගේ පොදු ජීවී දේහ සංවිධානයේ ගැලීම් සටහන දැනගන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේකට තමයි කියන්නේ ජීවී දේහයේ සංවිධාන මට්ටම් කියලා. ඕනෑම ජීවියෙක් සෑදෙන්න මූලාරම්භ වෙන කුඩාම ඒකකය තමයි දරුවනි සෛලය. මෙන්න මේ සෛල සමූහයක් එකට එකතු වෙලා තමයි පටකයක් සෑදෙන්නේ. මේ පටක සමූහයක් එකට එකතු වීමෙන් අවයවයක් හැදෙනවා. අවයව සමූහයක් එකට එකතු වෙලා පද්ධතියක් සෑදෙනවා. මේ වගේ පද්ධති සමූහයක් එකට එකතු වීමෙන් තමයි තනි ජීවියෙක් නිර්මාණය වෙන්නේ. එතකොට යා මුලින්ම දැනගන්න ඕන මේ ජීවී දේහ සංවිධානයේ ගැලීම් සටහන. එනම් මුලින්ම සෛලය, පටක, අවයව, පද්ධති හා ජීවියා ලෙස තමයි මේ සංවිධාන මට්ටම් ගොඩනැගෙන්නේ. ඒක අපි මේ පාඩමේ ප්‍රධාන චරිතය පටක ගැන කතා කරමු. මේ පාඩමේ ප්‍රධානම කෙනා පටක. පුතේ පටකයක් කියලා කියන්නේ ජීවී දේහයක අඩංගු වන නිශ්චිත කෘත්‍යයක් කිරීමට සැකසුණු පොදු සම්භාවයක් සහිත සෛල සමූහයක් කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට අපිට පාඩම් කරගද්දි මතක තියාගන්න හරි ලේසියි. කරුණු තුනයි තියෙන්නේ පුතේ පටකයක නිර්වචනය. ඒ තමයි නිශ්චිත කාර්යයක් කිරීමට පොදු සම්භාවයක් සහිතව එකට එකතු වන සෛල සමූහයක්. නිශ්චිත කාර්යයක් කරන්න පොදු සම්භාවයක් සහිතව. පොදු සම්භාවයක් කියන එකේ තේරුම තමයි පුතේ සම්භාවය කියන්නේ හැදෙන විදිය. එහෙනම් මේ තියෙන සෛල සියල්ලම හැදෙන්න ඕන එකම විදියට. එකම විදිහට නිර්මාණය වන සෛල සමූහයක්. හැබැයි මේ සෛල සමූහය එකට එකතු වෙලා කරන්න ඕන නිශ්චිත එක තනි කාර්යයක්. අන්න එහෙමනම් ඒක පටකයක් වෙනවා. එකම විදිහට හැදෙන කියන්නේ පොදු සම්භාවයක් සහිත සෛල සමූහයක්. සෛල ගොඩක් ඒව එකට එකතු වෙලා කරන්න ඕන නිශ්චිත කාර්යයක්. එනම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට සැකසුණු පොදු සම්භාවයක් සහිත සෛල සමූහයක් තමයි පටකයක් කියන්නේ. ඔන්න මම මේ ලොකුවට බර වචනයක් විදිහට තිබ්බදී කෑලි කරලා මතකයට දාගන්න පහසු වෙන්න කියලා දුන්නා. හරි ලේසි එතකොට පාඩම් කරගන්න. හරි. නෝට් එක නැති දරුවෝ නෝට් එක ලියාගෙන යන්න. එතකොට ඔය දැන් අපි කතා කරමු ශාක පටක ගැන යටතේ. අර මම දැන් මෙතන කතා කරේ පටකයක පොදුයි. ශාකද සත්වද අදාළ නැහැ. දැන් කතා කරන්න යන්නේ ශාක පටකයක් ගැන. එතකොට ශාක පටකයක් කියන්නේ මොකක්ද කියලා ඇහුවා. මේකම තමයි නිර්වචනය. එකම වෙනස මොකක්ද? මෙන්න මේ සෛල වලට දාන්න මොන සෛල කියලාද? ශාක සෛල සමූහයක්. ශාක පටකයක් ලෙස හැඳින්වෙනවා. එතකොට සත්ව පටකයක් කිව්වහම මේ කතාවම කියලා මෙතෙන්ට දාන්න සත්ව සෛල සමූහයක්
සත්ව පටකයක් ලෙස හැඳින්වේ කියලා. හරි. ඒකට ලේසි. ඔන්න දැන් අපි යටතේ ශාක පටක ගැන කතා කරනවා. මේ තියෙන අපිට තියෙන අද කතා කරන සියලුම ශාක පටක ටික. මේ විදිහට අපි බෙදා වෙන් කරගත්තාම හරිම ලේසි අපිට පාඩම් කරගන්න. මේ තියෙන්නේ මේ ශාක පටකවල තියෙන දේවල් ටික ගැලීම් සටහනක් විදිහට. ගැලීම් නෙමෙයි. දෙමිදුම් සුජියක් විදිහට හරිම ලේසියෙන් අපිට පාඩම් කරගන්න හැකියාව තියෙනවා. හරි. ශාක පටක. ශාක පටක පුතේ ප්‍රධාන ආකාර දෙකයි. විභාජක පටක සහ ස්ථීර පටක. විභාජක කියන්නේ නව සෛල උත්පාදනය කරන පටක. ස්ථීර පටක කියන්නේ දැනටම සෑදී අවසන් වූ පටක. ඉතින් ඔය අලුත් සෛල නිපදවන පටක වර්ග තුනයි අග්‍රස්ත විභාජක පටක, පාර්ශ්වික විභාජක පටක සහ අන්තරස්ත විභාජක පටක ලෙස. එතකොට ස්ථීර පටක වර්ග දෙකයි සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක. සරල ස්ථීර පටක කියන්නේ සෛල වර්ග එකක් පමණක් පිහිටන පටක. සංකීර්ණ ස්ථීර පටක කියන්නේ සෛල වර්ග දෙකට වඩා කිහිපයක් පිහිටන පටක. එතකොට පුතේ මේ සරල ස්ථීර පටක නැවත වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි මෘදු ස්ථර පටක, ස්ථූල කෝණාස්තර පටකය සහ දුරස්තර පටක ගැන අපි මේවා ගැන කතා කරමු දැන්. සංකීර්ණ ස්ථීර පටකත් වර්ග දෙකයි සෛලම පටක සහ ප්ලෝයම් පටක. අපි මුලින්ම කතා කරමු මෙන්න මේ විභාජක පටක ගැන. විභාජක පටක. විභාජක පටකයක් කියන්නේ සක්‍රීය ලෙස අනූනන විභාජනයට ලක්වන. ඒ කියන්නේ සෛල අනූනන විභාජනයෙන් බෙදෙන. ඒතකොට එහෙම බෙදුනහම නව සෛලනේ ඇති වෙන්නේ. එහෙම බෙදි නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන පටක. සරලව නව සෛල ඇති කිරීමට හැකියාව ඇති නව සෛල උත්පාදනය කරන පටක කිව්වත් ප්‍රමාණවත්. නව සෛල නිපදවීමට හැකියාව ඇති පටක වලට තමයි පුතේ කියන්නේ පටක විභාජක පටක කියන්නේ. ඉතින් ඔය කියන විභාජක පටක නිසා තමයි මේ ශාකවල වර්ධනය සිද්ධ වෙන්නේ. ශාකවල වර්ධනය සිද්ධ වෙන්නේ මේ කියන විභාජක පටකවල මේ විභාජන ක්‍රියාවලිය නිසා. අලුත් සෛල හැදෙනවා කියන්නේ නිතරම ඒ ශාකය වර්ධනය වෙනවා. දරුවනේ මේ විභාජක පටකවල තියෙනවා සුවිශේෂී ලක්ෂණ 6ක්. මේ විභාජක පටක කුඩා, හරිම කුඩායි. ඒ වගේම පණ තියෙන සෛල. එතකොට මේ සෛල ඉතාම ළඟ තදින් ඇසිරිලා තියෙන නිසා ඒ සෛල අතර හිස් අවකාශ නැහැ. මේ බලන්න එක පොදියට එකට පැක් වෙලා තියෙනවා. ඒ නිසා සෛල අතර අවකාශ නැහැ. ඒ වගේම සෛලය කුඩා වුණාට මේකේ තියෙන න්‍යෂ්ටිය පුතේ විශාලයි. සෛලය කුඩා වුණාට න්‍යෂ්ටි විශාලයි. හරියට චූටි බබාලගේ ඔළුව ලොකුයි වගේ. ඊළාට මේකේ විශාල මධ්‍ය රික්තක නැහැ. තාම අලුත්නේ. නමුත් කුඩා රික්තක, චූටි රික්තක තැන් වල තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා ශාක සෛලයක් වුණාම විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. අන්නේ විශාල මධ්‍ය රික්තකයේවත් යුෂ පිරි රික්තකයක් මේ වගේ නැහැ. හරිත ලව නැහැ. ඒ නිසා මේක ලා පාටයි, සුදු පාටයි හෝ ලා කොළ පාටයි. අලුත් පටක ලා පාට වෙන්නේ ඒකයි. හරිත ලව නැහැ. හැබැයි මේ අලුත් සෛලවලට තමුන්ට පරිණත වෙන්න ලොකු වැඩක් ඇතුලේ කරගන්න වෙනවනේ. ඒක නිසා වැඩි ශක්තියක් අවශ්‍යයි. ඒ වැඩි ශක්තිය නිපදවන්න මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් මේ විභාජක පටකවල තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් මේ විභාජක පටකවල අන්තර්ගතයි.
ඉතින් ඔය කියන්නේ විභාජක පටක දරුවනේ වර්ග තුනක් තියෙනවා. එක අග්‍රස්ත විභාජක. අග කෙළවරවල් වල තියෙන්නේ. උඩ දල්ලේ සහ මූලේ අග්‍රේ මූලාග්‍රේ. අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක තියෙන්නේ මේ වගේ අලුතෙන් අතු බෙදෙන තැන්වල. පුරුක්වල. ගස්වල සමහර ශාකවල පුරුක් වගේ තියෙනවා. අන්න ඒ වගේ තැන්වල අලුතෙන් අතු බෙදෙන තැන්වල. කන්දේ පුරුක් නැති ශාකවල වැඩිපුරම මේ කඳ මහත් කරන්න දායක වෙන්නේ මේ අන්තරස්ත විභාජක. කඳේ මැද තියෙනවා. බලල්ලක් වගේ. ඊළඟට පාර්ශ්වික විභාජක. ඒක තමයි වැඩිපුරම කඳ මහත් කරන්න දායක වෙන්නේ. කඳේ මැද තද ඝනකම් වලල්ලක් විදිහට තියෙන මේ පාර්ශ්වික විභාජක. මේකේ කපලා බැලුවාම රවුමට පේන්නේ මේ පාර්ශ්වික විභාජක තද පාටට වයිරමක් වගේ පේන්නේ පාර්ශ්වික විභාජක. අන්තරස්ත විභාජක ගොඩක් වෙලාවට තියෙන කඳ අතු බෙදෙන තැන්වල සහ පුරුක්වල. අතු බෙදෙන තැන්වල සහ පුරුක් මහත් වෙන්නේ අන්තරස්ත විභාජක වලින්. පාර්ශ්වික විභාජක වලින් තමයි කඳ මහත් කරන්න කඳේ වලල්ලක් වගේ පවතින්නේ. අපි මුලින්ම අග්‍රස්ත විභාජක කතා කරමු. මේ තද පාටින් පෙන්වලා තියෙන අග්‍රස්ත කෙළවරවල් මේ වගේ තියෙන පොතේ අග්‍රස්ත විභාජක. ශාක කඳේ සහ මූල අග්‍රස්තයේ සමහර වෙලාවට කක්ෂීය අංකුර වලක් තියෙනවා. අංකුර වල අගක් තියෙනවා. මේ අග්‍රස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ ශාකය උස වැඩි වෙන්නේ, දිගින් වැඩි වෙන්නේ. අග්‍රස්ත විභාජකයෙන් තමයි ගහ උස යන්නේ. මුලින් පහළට මේ කඳ අග්‍රස්තෙන් ඉහළට. එතකොට අන්තරස්ත විභාජක කඳේ පර්ව පාදවල පිහිටයි. පර්ව කියන්නේ පුතේ අර පුරුක්වල මහත් වෙන තැන්. ඒ වගේම කඳක අත්තක් යද්දී ඒ අත්ත ශක්තිමත් වෙන්න ඒ අත්ත ශාකයේ කඳට සම්බන්ධ වෙන තැන ඝනකම් වෙලා මාතට ගෝලාකාරව තියෙන ප්‍රදේශයටත් අපි පර්වය කියලා තමයි කියන්නේ. ඒතර පර්වවල තමයි මේ අන්තරස්ත විභාජක තියෙන්නේ. ඒතර මේ අන්තරස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා ඒත් ශාකයේ උසින් වැඩි වෙනවා. මොකද අත්ත රැඳිලා පවතිනවනේ. ඒ වගේම ඔය තෘණ තනකොළ කුලේ ශාකවල අන්තරස්ත විභාජක ඔය පුරුක්වල බහුලව බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන නැති කාරණාවක් කියන්නම්. ඔය මේ පර්ව පීඩන පුතේ මම කිව්වා කලිනුත් ඔය ශාක කඳට අත්ත සම්බන්ධ වෙන්න තැන. එතකොට අත්ත ශක්තිමත්ව කඳට සවිවීමටත් මේ පර්ව ඉතාම වැදගත් වෙනවා. ඔය පර්ව ඇතුලේ තමයි මේ අන්තරස්ත විභාජක තියෙන්නේ. තොරපොතේ පාර්ශ්වික විභාජක ඕනම ගහක හරහට කපලා බැලුවොත් ඇතුලේ වෛරම් පේනවා. එතනින් තදටම පේන වෛරම තමයි පුතේ මේ පාර්ශ්වික විභාජකය. කඳේ හා මුලේ මේ පාර්ශ්වික පිහිටා තියෙනවා. ශාකයේ දිග්ගක්ෂයට සමාන්තරව, ඒ කියන්නේ මේ දිගක්ෂයට සමාන්තරව මුලේ ඉඳන් ඉහළට යනකම්ම කඳේ මේ බලල්ලක් විදිහට මෙයා බලා ගන්න පුළුවන්. පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා තමයි කඳේ මහත වැඩි වෙන්නේ. කඳ මහත් වෙන්නේ මේ පාර්ශ්වික විභාජකය නිසා අපි ඒකට කියනවා කඳ මහත් කරවන විභාජක පටකය කියලා. ඒ වගේම ද්විබීජපත්‍රී ශාකවල හමුවන කැම්බියම් පටකය පාර්ශ්වික විභාජක පටකයක්. ද්විබීජපත්‍රී ශාකයේ හරස් ගඩක් මෙහෙම කපලා බැලුවාම මැදාර මම කිව්වේ කැම්බියම් පටකයේ තමයි අර තද වෛරම. පුතේ කැම්බියම් පටකය කියන්නේ පාර්ශ්වික විභාජක පටකයක්. ඒකෙන් තමයි කඳ මහත් කරවන්නේ. නමුත් ඔය කැම්බියම් පටකය ඒක බීජපත්‍රී ශාකවල නම් නැහැ. දැන් කතා කරමු ස්ථීර පටක ගැන.
ස්ථීර පටක. ස්ථීර පටක කියන්නේ ආයේ තවදුරටත් බෙදෙන්නේ නැහැ. ස්ථීරයි වචනේම තියෙනවා. තවදුරටත් බෙදෙන්නේ නැහැ. තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණීය වූ පටක ස්ථීර පටක විදිහට අපි හඳුන්වනවා. ආයෙත් බෙදෙන්නේ. එතකොට ස්ථීර පටක වර්ග 3ක් තියෙනවා. සරල ස්ථීර පටක කියලා අපි කියන්නේ සරල වෙන්න හේතුව තමයි මේ ඒකේ තියෙන එකම જાතියේ සෛල. එකම ආකාරයේ සෛල සමූහයකින් යුක්ත පටක වලට තමයි කියන්නේ සරල ස්ථීර පටක කියන්නේ. තව වර්ගයක් තියෙනවා ස්ථීර පටකවල සංකීර්ණ. ඒකේ තියෙන්නේ විවිධාකාරය. දැන් අපි මුලින්ම සරල ස්ථීර පටක කතා කරලා එකම ආකාරයේ සෛල සමූහයකින් යුක්ත පටක වේ. දැන් සරල ස්ථීර පටක වර්ග තුන තමයි මෘදු ස්තර ස්පොන්ජ් එකක් වගේ. ස්ථූල කෝණාස්තර ටික් ටික් ගාලා කැඩෙන කොටස් තියෙන ගහක අන්න ඒ වගේ තියෙනවා. දුඩස්තර ඊටාම ශක්තිමත් පොල් කටු රට ඉන්දියට වගේ ශක්තිමත් ප්‍රදේශවල තියෙන්නේ මේ දුඩස්තර පටක. එතකොට ස්පොන්ජ් එක වගේ මෘදු වේවා මෘදු ස්තර. ස්ථූල කෝණාස්තර ටිකක් හයියයි. දුඩස්තර ඊටාම ශක්තිමත්. ඔන්න ඔය විදිහට තමයි සරල ස්ථීර පටක වර්ග තුන අපිට තියෙන්නේ. අපි දැන් එකින් එක කතා කරන්න ඕනේ. ඒකේ මුලින්ම මෘදු ස්තර පටක. ශාක දේහයේ මෘදු කොටස් නිර්මාණය කරන පටක තමයි මේ මෘදු ස්තර පටක කියලා හඳුන්වන්නේ. එතකොට දුවේ පුතේ මේ ශාකවල ඇත්තටම බහුලව දකින්නට ලැබෙන්නේ මේ මෘදු ස්තර පටක. නියපොත්තෙන් තද කරාමත් ඇකිලෙන එබෙන පටක තමයි මේ මෘදු ස්තර පටක. ඇඟිල්ලෙන් තද කරාම ඇකිලෙන එබෙන පටක තියෙනවා. දැන් ශාක කඳක වුණා හයිය කැල්ලක් තියෙනවා. ඊට ඇතුලින් තියෙන පොඩි මෘදු කොටස. මේ මෘදු කොටස් අපිට අතින් නියපොත්තෙන් තද කරලා කඩන්න පුළුවන් ඔක්කොම ඒව මොනවද? මෘදු ස්තර පටක. ඉතින් අපිට දැන් සිංහලයේ තියෙනනේ කතාවක් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් තියන්න එපා කියන්නේ. ඒ කියන්නේ මෘදු ස්තර පටක දුඩස්තර පටක වෙනකන් තියන්න එපා කියලා විද්‍යාවෙන් කියන්න පුළුවන් නේ. මෘදු ස්තර පටක දුඩස්තර පටක වෙනකන් තියන්න එපා කියලා කියන්නේ. හරි. බලමු මේ මෘදු ස්තර පටක වල ලක්ෂණ. මේ තියෙන අන්වීක්ෂයෙන් බැලුවහම පේන විදිහ නේ. හරිම මෘදු පාටක් තියෙනවා ස්පොන්ජ් එක වගේ. මේවට පණ තියෙනවා සජීවී සෛල පුතේ. මේවා සජීවී සෛල. විශාල මධ්‍ය දික්තකයක් සහිත ගෝලාකාර සෛල. ගෝලාකාර නම් අපි ඒවට කියනවා සම විස්කම්භික. ඇයි? කොහෙන් බැලුවත් විස්කම්භය සමාන වගේ ඒවා. ගෝලාකාර සෛල. න්‍යෂ්ටිය සෛලප්ලාස්මේ පර්යන්තව පිහිටයි. පොඩ්ඩක් හරි මැද නෙවෙයි. පොඩ්ඩක් සෛලප්ලාස්මේ මේ බිත්ති අයිනට වෙන්න වගේ තමයි න්‍යෂ්ටිය පිහිටන්නේ. න්‍යෂ්ටිය පිහිටන්නේ ටිකක් බිත්ති අයිනට වගේ වෙන්න. හරි මැද නෙවෙයි. මේ සෛලෙන් එක හොඳටම බලා ගන්න පුළුවන්. මේ සෛල දෙකේ. න්‍යෂ්ටිය මැද නෙවෙයි. චුට්ටක් බිත්තියට පර්යන්ත වෙන්න තියෙනවා. බිත්තිය පැත්තට වෙන්න. මේ සෛල බිත්තිය පුතේ ඊටාම තුනී සෙලියුලෝස් වලින් හැදෙන්නේ. නමුත් ඊටාම තුනී. ඒ නිසා තමයි මෘදු බවක් තියෙන්නේ. මේ වගේ තැන් වල පොඩි අන්තර්සෛලීය අවකාශ තියෙනවා. මේ සෛල කිහිපයක් අතර මැද මේ අන්තර්සෛලීය අවකාශ තියෙනවා. මේ ත්‍රිකෝණ හැඩති කෑලි. ඒ පුතේ අන්තර්සෛලීය අවකාශ ත්‍රිකෝණ සමිතන සමචතුරස්‍ර වගේ තියෙනවා. ඒ ඇවිල්ලා අන්තර්සෛලීය අවකාශ. කියන්නේ සෛලාන්තර අවකාශ. සෛල අතර හිස් තැන්. ඔය තැන් වල තමයි ආහාර සහ ජලය ගිහිල්ලා తాවකාලිකව ගබඩා වෙන්නේ.
ඊළඟට මෘදුස්තර පටකයේ දක්නට ලැබෙන ස්ථාන ගත්තොත් ශාක කඳේ බාහිකේ හා මජ්ජාවේ. බාහිකේ කියන්නේ කඳේ ලෙල්ලට වගේ වෙන්නේ. මජ්ජාව කියන්නේ මැද. ওই දෙකේම මෘදුස්තර තියෙනවා. මුලේ බාහිකේ හා මජ්ජාවෙත් තියෙනවා. පළවල මාංශල කොටස්, ඒ කියන්නේ කන්න පුළුවන් කොටස් ටික තියෙන්නේ ශාක පළවල, පළතුරු වල. ඒ පළතුරු වල කන්න පුළුවන් මාංශල කොටස් වල මෘදුස්තර තමයි තියෙන්නේ. ඇපල්, පේර කියලා කන්නේ මාංශල කොටස්. ආයෙ වැතුලේ තියෙන තනිකර මෘදුස්තර. ඊට බීජ ඇතුලේ තියෙනවා, බීජවල තියෙනවා, ඒ වගේම පත්‍රවල තියෙනවා. ඉනි මෘදුස්තර කියලා જાතියක් තියෙනවා පත්‍රවල. එතකොට පුතේ අපි බලමු මේ මෘදුස්තර පටකවල තෘත්‍යයන් මොනවද කියලා. ඒකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද? ශාකයට මේක කොහොමද වැදගත් වෙන්නේ කියලා බලමු. මේ මෘදුස්තර පටකයේ තෘත්‍යයන් විදිහට ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙනවා. මම කිව්වා ශාක පත්‍ර ඇතුලේ තියෙනවා මේ තියෙන ඉනිමි වගේ. මේවට කියන්නේ ඉනි මෘදු ස්තර කියලා. මේ ඉනි මෘදු ස්තර තියෙන ඊට ඇතුලේ තියෙන සවිවර මෘදු ස්තර කියලා જાතියක්. ඔය දෙකේම ප්‍රභා සංශ්ලේෂණයට අඩංගු වෙන හරිත ලබ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා තමයි ශාක පත්‍රේ පවා කොළ පාට වෙන්නේ. ඒ ඇතුලේ තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට මේ මෘදු ස්තර පටකය දායක වෙනවා ශාක පත්‍ර තුළ. එතකොට මෘදු ස්තර පටකයේ ඊළඟ කෘත්‍යය තමයි ආහාර සංචිත කිරීම. ශාකවල නිපදවන ප්‍රධාන ආහාරය ග්ලූකෝස්. ඒවා පරිවහනය වෙද්දී සුක්‍රෝස් වෙනවා. ඒ සුක්‍රෝස් ගිහිල්ලා තැම්පත් වෙන්නේ මේ මෘදු ස්තර ඇතුලේ බොහෝ විට පිෂ්ඨයේ බවට පත් වෙනවා. ඉතින් මේ ආහාර ගබඩා කරන්නේ මේ මෘදු ස්තර පටක අතර තියෙන අන්තර්සෛලීය අවකාශවල. ඉතින් අපි අල කෑවත්, කැරට් කෑවත්, ගස්ලබු, කෙසෙල්, බතල මේ වගේ දේවල් කෑවහම ඒ මෘදු ස්තර සෛල අතරේ තියෙන ගබඩා කරලා තියෙන ආහාර තමයි අපි ඔය එළවලු පළතුරු කියලා කෑමට ගන්න. වෙන මොකුත් නෙවෙයි. අපි ආහාර තමයි ශාකයේම ගබඩා කරපු ආහාර තමයි අපි ඔය ආහාරයට ගන්න පුතේ. හරි. ඉතින් ආහාර සංචිත කිරීමට මේ මෘදු ස්තර පටකය ඉතාම දායක වෙනවා. ඊළඟට ජලය සංචිත කරන්න වැදගත් වෙනවා. ජලය සංචිත කිරීම. ඒ කියන්නේ ජලයක් ගබඩා වෙන්න පුළුවන් මේ මෘදු ස්තර පටකයේ ඔය සෛලාන්තර අවකාශ අතරේ. ගොඩක් වෙලාවට ශුෂ්ක රූපී ශාකවල, ඒ කියන්නේ පතෝ, නවහන්දි, මෙතන තියෙනවා මේ කෝමාරිකා, මෙයා අර පත්‍රයෙන් අලුත් පැල හැට ගන්න ශාකය, අක්කපාන, මේ වගේ ශාකවල ඇතුලේ ජලය ගබඩා වෙලා තියෙන්නේ මේ මෘදු ස්තර පටකවල. මේ කෝඩල් වගේ ශාකවල ලොකු ඝනකම් කඳක් නැති ශාකවල ජලය නිසා තමයි මේ සන්ධාරණය හෙවත් කෙලින් ඉන්න පුළුවන් බව ලැබෙන්නේ මේ ශාකය. මේකේ ජලය ඉවත් වුණාම මේ ශාකය මැලවෙනවා. මේකේ ජලය පිරීලා තියෙන නිසා එතකොට මේ ශාකය කෙලින් තියෙනවා. අපි මේ වගේ ගස් වලට කියනවා අකාෂ්ඨීය ශාක. ඒ කියන්නේ ඝනකම් කඳක් නැති ශාක. ඝන ශක්තිමත් කඳක් නැහැ. ඒතර මේ කෝඩළු වගේ ඝන ශක්තිමත් කඳක් නොමැති ශාකවල මෘදු ස්තර සෛල තුල තමයි මේ ජලය ගබඩා වෙලා තියෙන්නේ. ඒතර ජලය පිරලා තියෙද්දි ඇතිවන ශුන්‍යතාවය මගින් ඒ ජලය ලබා දෙන්න පුළුවන් ශක්තියට කියන්නේ ශුන්‍යතාවය කියලා. ඒ ශුන්‍යතාවය මගින් ශාකයට සන්ධාරණයක් සපයනවා. එතකොට මේ සෛලයක් ගානේ ජලය පිරුණාම මේවා ශක්තිමත් වෙනවා. එතකොට මුළු කඳම ඉබේම ශක්තිමත් වෙනවා. දැන් කතා කරමු ස්ථූල කෝණාස්තර පටක ගැන. ශාකයට දැඩි බව වගේම
යාන්ත්‍රික ශක්තියක් ලබා දෙන්න පුළුවන් පටකය තමයි මේ ස්ථූල කෝණාස්තර කියන්නේ. මේවත් හැබැයි පොඩ්ඩ වෙනස් වුණු මෘදුස්තර සෛලම තමයි. නමුත් ඒවා දැන් ස්ථූල කෝණාස්තර බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේවට කියනවා විකරණය වූ මෘදුස්තර සෛල වේ කියලා. මේවා පුතේ විකරණය වූ මෘදුස්තර සෛල. විකරණය වෙනවා කියන්නේ සුළු වශයෙන් එයාගේ ව්‍යුහය වෙනස් කරගෙන තියෙනවා. බලමු කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මේවා සජීවී සෛල පණ තියෙනවා. සෛල තුල සෛලප්ලාස්මය නියෂ්කිය හා මධ්‍ය රික්තක තියෙනවා. සාමාන්‍ය මෙයට දිගටි සෛල වෙනවා. හරස්කඩ බහුවස්ත්‍රාකාරයි. ඒ කියන්නේ පංචාස්ත්‍රාකාර, ෂඩාස්ත්‍ර, සප්තාස්ත්‍ර, අෂ්ටතල ඔය වගේ හැඩති ගන්න පුළුවන්. බහුවස්ත්‍රාකාරයි මේ හරස්කඩ. ඉතින් මේ සෛල බිත්තිවල මේ දැන් බහුවස්ත්‍ර හැදෙනවා කියන්නේ කොන් මුළු හැදෙනවා කියන එකනේ. ඒ කොන් වල කොන් ඝන වෙලා සෙලියුලෝස් වලින් කොන් විතරක් ඝනකම් වෙලා තියෙනවා. ඒක නිසා සෛල බිත්තිය විෂමාකාරව වෙනස් විදිහට ඝනකම් වෙලා සමහර තැන් හීනි සමහර තැන් මහතයි. ඇයි කොන් ඝනකම් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ස්ථූල කෝණාස්තර කියන්නේ. ස්ථූල කියන්නේ මහතයි, කෝණ කියන්නේ කොන්. කොන් ඝනකම් වූ පටක තමයි මේ ස්ථූල කෝණාස්තර පටක කියන්නේ. එතකොට අන්තර්සෛලීය අවකාශ සමහර විට නැහැ, සමහර විට තරමක් තියෙන්න පුළුවන්. අන්තර්සෛලීය අවකාශ කියන එක ඒකට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නැතුව තියෙන්නත් පුළුවන්, තියෙන්නත් පුළුවන්. මේ තමයි ස්ථූල කෝණාස්තර පටකයේ ලක්ෂණ. මේ ස්ථූල කෝණාස්තර අපිට බලා ගන්න පුළුවන් තැන් කිහිපයයි. ඒ තමයි අකාෂ්ටීය, ඒ කියන්නේ ඝනකම් කඳක් නැති ශාකවල කඳේ අපිචර්මයට, ඒ කියන්නේ එළියෙම තියෙන පොත්තට ඇතුලින් සෛල කිහිපයක ඝනකමින් යුක්තව තියෙනවා. මේ තියෙන ස්ථූල කෝණාස්තර. මෙන්න මේ තියෙන ස්ථූල කෝණාස්තර. පොත්තයි මැදයි නැද. ඉතින් මෙයා අපි සාමාන්‍ය ශාකයක් මොහොම දෙකර නැම්මම ටික් ගාලා කැඩෙනවා නම් ඔන්නේ ටික් ගාලා කැඩෙන සෑම තැනකම තියෙන ස්ථූල කෝණාස්තර. ඒ කියන්නේ ශාකවල නාරටි වල වටේටත් තියෙන්නේ ස්ථූල කෝණාස්තරම තමයි. ද්විබීජපත්‍රී ශාක පත්‍රවල නාරටියේ තියෙනවා ස්ථූල කෝණාස්තර. ගහක කොළයක් කඩලා මෙහෙම නැමුවාම ටික් ගාලා කැඩෙනවා කියන්නේ ඒකේ තියෙන ස්ථූල කෝණාස්තර. ටික් හඬත් එක්ක කැඩෙන සියලුම පටක ස්ථූල කෝණාස්තර. ප්‍රත්‍යයන් බැලුවොත් මේකට සන්ධාරණයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින් ඉන්න පුළුවන්, හැකියාවක් ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ආකාශීය කඳන් තියෙනේ වගේ කූඩළු වල වගේ වටේට මේවා පවතිද්දී අර ජලයක් පිළිලා මේකෙනු ශක්තියක් ලබා දෙනවා කෙලින් ඉන්න. නාරටි වටා පිහිටන එකෙනු සන්ධාරණයක් තමයි නාරටි වලට ලබා දෙන්නේ. නැත්නම් පරණැල වගේ වෙනවා. මේකේ පුතේ ප්‍රභා සංශ්ලේෂණය වෙන්න මේකෙත් හරිත ලව තියෙනවා. එතකොට ලපටි ද්විබීජපත්‍රී කඳන් වල තියෙන ස්ථූල කෝණාස්තර පටකවල හරිත ලව තියෙන නිසා එතනින් ප්‍රභා සංශ්ලේෂණය කරන්න හැකියාව තියෙනවා. නැත්නම් බලමු දුරස්තර පටක. දුරස්තර පටක කියන්නේ ශාක දේහයට දැඩි බවක් වගේම යාන්ත්‍රික ශක්තියක් ලබා දෙන්න පුළුවන් පටක. බලන්න මේ වගේ ගහක ඔය දැකලා ඇති. මේ විදිහට ඝනකම් ඉතා ශක්තිමත් වෙන්න හේතුව මේකේ තියෙන්නේ ඇතුලේ දුරස්තර පටක. දුරස්තර පටක ඉතාම ශක්තිමත්. මේ දුරස්තර පටක සෛල වර්ග දෙකක් තියෙනවා. එකක් තන්තු සෛල. මේ පොල් කෙඳි වල එහෙම තියෙන තන්තු. කෙඳි සෑම එකක්ම තන්තු. ඊළඟ පොල් කට්ටේ තියෙන ගෝලාකාර සෛල. ඒවට කියන්නේ උපල සෛල කියලා. තන්තු සෛල වලින් සෑදෙන දුරස්තර පටකක් තියෙනවා. කෙඳි වගේ නැත්නම් බෝල විදිහට සෑදෙන උපල සෛලක් තියෙනවා. දුරස්තර පටකේ ලක්ෂණ ගත්තොත් මේවට පණ නැහැ. ශක්තිය තිබුණට
ඒ ශක්තිය හැදෙන්නේ ඒකේ තියෙන ඝන වීමෙන්. මේක ඇතුලේ අජීවී ජීවී බවක් නැහැ. අජීවී පටකයක්. අජීවී පටකයක්. එතකොට මෙයාට පුළුවන් සෙලියුලෝස් එක්ක ලිග්නීන් එකට තැම්පත් වෙන්න. මේ සෛල බිත්තිවල සෙලියුලෝස් එක්ක ලිග්නීන් කියන රසායනික ද්‍රව්‍ය තැම්පත් වුණාම තමයි මේ විශාල ඝනකමින් යුක්ත සෛල බිත්තිය හැදෙන්නේ. ඒ සෛල බිත්තිය එච්චර ඝනකම් වෙන නිසා තමයි ඇතුළට ජලයවත් යන්න බැරි වෙලා මේ සෛල අජීවී වෙන්නේ. ඒතර මේ සෛල බිත්තිය ඒකාකාරීව වෘත්තාකාරව මේ සෛල ඝන වෙලා තියෙනවා. එතකොට සෛල මැද කොටස හිස් කුහරයක් බවට පත් වෙනවා. ඒක මෙන්න මේ රූපෙන් පේනවා. මේ උපල සෛලවල මේ වටේට මේ සුදු පාටට තියෙන්නේ මේ තනිකර සෛල බිත්තිය. මැද තියෙන සෛල කොටස ඉතාම කුඩායි. ඉතින් ඒක අර බිත්තියෙන් හිර වෙලා මැද කොටස අජීවී වෙලා මැරලා ගිහින්. ඉතින් මේ සෛල තදින් ඇසිරිලා පවතිනවා. ඒතකොට සෛලාන්තර අවකාශ නැහැ. ඒක නිසා මේක තුළ ජලයවත් ආහාරවත් එන්නේ නැහැ. තනිකර සෛල එක පොදියට මේ මැරුණු සෛල ගුලියක් විදිහට තියෙනදී ඉබේ මේක ශක්තිමත් වෙනවා. දුරස්තර දක්නට ලැබෙන ස්ථාන තමයි ශෛලමීය තන්තු, ෆ්ලෝයමීය තන්තු. ඒ කියන්නේ ශෛලමය කියන්නේ පුතේ ශාකයක ජලය ගබඩා කරන සහ ජලය පරිවහනය කරන පටකය. ඒකේ තියෙනවා. ෆ්ලෝයමය කියන්නේ ශාකයක ආහාර මේ පරිවහනය කරන පටකය. ඒකෙත් තියෙනවා. අන්න පොල් කෙඳිවල මේ හනගස් මේ තියෙන හනගස් වල හන කෙඳිවල මේ කපු නූල් වල එහෙන් පිටින්ම තියෙන්නේ ඔය දුරස්තර පටක වල තන්තු විශේෂයෙන් කෙඳි තියෙනවා. එතකොට උපල සෛල ගෝලාකාර ශක්තිමත් සෛල තියෙනවා. සමහර ශාකවල අභ්‍යන්තර ආවරණී අඹවල අඹ ඇටි, කදුරු ඇටි, පොල් ඇත්තටම පොල් මේක පොල් ඇටි. පොල් ගෙඩිය කිව්වට ඒක පොල් ඇටය. ලෙලි ගැහුවාම ලෙල්ල පිටින් තමයි පොල් ගෙඩිය වෙන්නේ. ලෙලි අයින් කරාම මේක පොල් ඇටය. පොල් වල මේ පොල් කට්ටේ හැදෙන්නේ තනිකර උපල සෛල වලින්. ඒ වගේම බීජාවරණය. රටඉඳි බීජේ, කෝපි බීජේ ඉතාම ශක්තිමත් දැකලා තියෙනවා. අර පේර වගේ ශාකවල එළියේ පොඩ්ඩක් කට්ටක් වගේ බැඳෙනව නේද? ලෙල්ල ටිකක් හයියි නේද? ලෙල්ල ටිකක් හයි වෙන්නේ මේ උපල සෛල නිසා. පියාස් වල ඇපල් වලයි වෙනස පුතේ. පියාස් වල උපල සෛල තියෙනවා. තැන් වල. ඒ නිසා තමයි පියාස් කන්දි පොඩ්ඩක් අර ශක්තිමත් බවක් තියෙනවා. ඇපල් වල මෘදු බව තියෙන්නේ කි මේ උපල සෛල නැති නිසා. එතකොට මේ දුරස්තර පටකයේ කෘත්‍යයන් විදියට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් ශාක දේහයට සන්ධාරණය සැපයීම. මේ බලන්න මේ හැම ගහක්ම මේ කඳෙන් තමයි මේ කෙලින් තියෙන ශක්තිය ලබා ගන්න. මේ කෙලින් තිබීමේ ශක්තිය තමයි කියන්නේ සන්ධාරණය කියලා. ඒකට හේතුව මේ කඳේ එහෙම් පිටින්ම මේ දුරස්තර පටක තියෙන නිසා. තමයි මේ කඳ ශක්තිමත් වෙන්නේ. දැන් කතා කරමු අපි සංකීර්ණ ස්ථීර පටක ගැන. සංකීර්ණ ස්ථීර පටක. සංකීර්ණ ස්ථීර පටක කියන්නේ සෛල එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයකින් සමන්විත වෙන පටක. එකිනෙකට වෙනස් සෛල කිහිපයක් මේකේ තියෙනවා. ප්‍රධාන සංකීර්ණ ස්ථීර පටක වර්ග දෙකයි. ප්‍රධාන සංකීර්ණ ස්ථීර පටකාකාර දෙකක් තියෙනවා. ඒ තමයි ශෛලම පටකය සහ ෆ්ලෝයම පටකය. ශෛලම පටකය හා ෆ්ලෝයම පටකයේ විදිහට. ශෛලම පටකය කියලා කියන්නේ මම මෙතනම කියන්නම්. ශෛලම පටකය කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා පුතේ. ශාකයක ජලය හා ಖನಿಜ ලවණ පරිවහණයට දායක වන පටකය තමයි ශාකයක ශෛලම පටකය කියලා කියන්නේ.
ෆ්ලෝයම පටකය කියන්නේ ශාකයක ආහාර පරිවහනය කිරීමට දායක වන පටක වර්ගය. එතකොට මේ දෙකම නාල බට පද්ධති දෙකක්. නාල පද්ධති දෙකක්. නාල විදියට තමයි තියෙන්නේ. අපි මුලින්ම කතා කරමු ශෛලම පටකය ගැන. ඉතින් මේ ශෛලම පටකයේ සෛල වර්ග 4ක් බලා ගන්න පුළුවන්. ඒකෙන් දෙකක්ම බට නාල විදියට තියෙන්නේ. එකක් සෛලම වාහිනී සෛල, අනිත් එක්කෙනා වාහකාභ සෛල. ඊළඟට ඒකේ ජලය ගබඩා වෙන්න ශෛලමීය මෘදුස්තර. අපි අර මෘදුස්තර කතා කරේ අන්න ඒවත් මේකේ තියෙනවා. අයවට කියනවා ශෛලමීය මෘදුස්තර කියලා. ඊළඟට අපි දුරස්තර වල තන්තු කතා කරේ ශෛලමීය තන්තුත් මේක ඇතුලේ තියෙනවා. තන්තු වලින් කරන්නේ මේක වටේට සන්ධාරණයක් ආරක්ෂාවක් ලබා දීම. ශෛලමීය මෘදුස්තර වලින් කරන්නේ මේක තුළ ජලය ගබඩා කිරීමට උදව් වීම. මේ වාහිනී සහ වාහකාභ දෙකෙන් ඉහළටයි දෙපැත්තටයි ජලය ගමන් කිරීමට නාල පද්ධතිය සකසනවා. සෛලම වාහිනී. සෛලම වාහිනී සෛල අගින් අගට එකතු වෙලා, අගින් අගට කියන්නේ එක කෙලවරක් තවත් කෙලවරකට වුණ එකතු වෙලා හරස් බිත්ති දියවි අඛණ්ඩ නාලාකාර ව්‍යුහයක් වන සෛලම වාහිනී හැදෙනවා. සෛලයකට සෛලයක් එකට බද්ධ වුණාම මෙතන දෙදෙන හම්බෙන තැන බිත්ති දෙක දිය වෙනවා. එතකොට බටයක් හැදෙනවා ටික. මෙම නාලාකාර ව්‍යුහය ශාකය තුල සිරස් අතට සිදුවන ජල පරිවහනයට දායක වෙනවා. මේ කෙලින් අතට ජලය ගෙනියන්න දායක වෙනවා. එතකොට සෛල බිත්ති වල ලිග්නින් තැන්පත් වීම නිසා, සෛල බිත්ති වටේට ලිග්නින් තැන්පත් වෙන නිසා මේ සෛල හැබැයි අජීවී වෙලා තියෙනවා. ලිග්නින් වලින් සෛල සීල් වෙනවා. එතකොට ජලය ආහාර ඒ සෛල තුළට ගන්න බැරි වෙලා ඒ සෛල අජීවී වෙනවා. නමුත් ඒක අර ඇතුලේ තියෙන අර නාලාකාර සිලින්ඩරාකාර හැඩය නිසා ජලය එහා මෙහා ගමන් කරනවා. වාහකාභ දිගටි තර්කු රූපී දෙපැත්තෙන් උල්ලුණු වගේ හැඩයක් තියෙන සෛල. මේ වාහකාභ සෛල ජල පරිවහනයට තමයි දායක වෙන්නේ. මේකෙත් සෛල බිත්ති වල ලිග්නින් තියෙන හින්දා මේවා අජීවී වෙලා තියෙනවා. මේකට පුළුවන් ඉහළ පහළ වගේම මේකේ තියෙන චූටි සිදුරු జాතියක් මේ පේනවා. මේ සිදුරු නිසා මේකට හරහට ජලය පරිවහනය කරන්න පුළුවන්. අපි ඒකට කියනවා සිරස් ජල පරිවහනය කියලා. මේ ශෛලමීය තන්තු දායක වෙන්නේ මේ වාහකාභ වලට වඩා කෙටි පටු සෛල. මේක වටේට ඉඳගෙන ආරක්ෂා කරන්න මේ සනාල කලාපය. සනාල කියන්නේ නාල සහිත කලාපය ආරක්ෂා කරන්න දායක වෙනවා. මේකෙත් වටේට ලිග්නින් තියෙන නිසා අජීවී, ඒ වගේම ශක්තිමත්. ශෛලමීය තන්තු මගින් ශාකයට සන්ධාරණයකුත් සැපයනවා. කෙලින් තියන්න පුළුවන් කියාවක් තියෙනවා කඳට. ශෛලමීය මෘදුස්තර මේක නම් තුනී සෛල බිත්තියක් තියෙන්නේ. ඒක නිසා ලිග්නින් නැහැ. ඒ නිසා මේක සජීවී සෛලය. ආහාර සහ ජලය සංචිත කිරීමක් තමයි මේක ඇතුලේ කරන්නේ. ඒතර ශෛලම් පටකයේ කෘත්‍යය වෙන්නේ ශාකයේ මුල්මගින් අවශෝෂණය කරගන්න khනිජ ලවණ සහිත ජලය මුළු ශාකය පුරාවටම පරිවහනය කරනවා. ඒ වගේම මේකේ දුරස්තර තන්තු තියෙන නිසා සන්ධාරණයක් සපයන්නත් දායක වෙනවා. අපි කතා කරනවා අන්තිමට ෆ්ලෝයම් පටකය ගැන. ෆ්ලෝයම් පටකයේ සෛල වර්ග 4ක් තියෙනවා. පෙනේර නාල සෛල, එහෙම නැත්නම් පෙනේර නල ඒකක කියලා කියනවා එකක්. පේතින් ඒකට පෙනේර නල කියන්න හේතුව මේකේ ඉහළයි පහළයි පෙනේර තලයක් තියෙනවා සිදුරු සහිත. ඒ පෙනේර තලයේ සිදුරු තියෙනවා.
එතකොට සහචර සෛල කියන්නේ පුතේ මේ පෙනීර සෛලවලට න්‍යෂ්ටියක් නැහැ. සෛලයක් පාලනය වෙන න්‍යෂ්ටියක් ඕනේනේ. ඒකට බැඳිච්ච යාළුවෙක් ඉන්නවා. යාළුවට තමයි සහචරයා කියන්නේ. යාළුවගේ න්‍යෂ්ටියෙන් තමයි මේ පෙනීර නාලයකකේ සෛලය පාලනය වෙන්නේ. ඒ නිසා එයාගේ යාළුවා නිසා තමයි සහචර සෛලය කියන්නේ. ඒක හැම වෙලෙම මේ පෙනීර නාලයකක සෛලවලට මේ බැඳිලා ඉන්නේ. මොකද ඒකේ න්‍යෂ්ටියෙන් තමයි අරයවත් පාලනය වෙන්නේ. ඊළඟට මේකෙත් මෘදුස්තර සහ තන්තු තියෙනවා. ඒවා ෆ්ලෝයමීය මෘදුස්තර සහ ෆ්ලෝයමීය තන්තු කියලා නම් කරනවා. පෙනීර නල සෛල හේවත් පෙනීර නාල ඒකක ගත්තොත් මේ පෙනීර නල සෛල ඒවත් කෙලවරින් අගින්නට සම්බන්ධ වෙලා හරස් බිත්ති හැබැයි අරකේ වගේ සම්පූර්ණයෙන්ම දිය වෙන්නේ නැහැ. සිදුරු සහිත අසම්පූර්ණව තමයි දිය වෙලා සිදුරු හැදිලා තමයි මේවා සම්බන්ධ වෙන්නේ. ඒ නිසා තමයි පෙනීර නල කියන්නේ. මිහිවු හරස් බිත්ති පෙනීර තල ලෙස හඳුන්වනවා. ශාක තුල ආහාර ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් සුක්‍රෝස් තමයි පරිවහණය වන ආහාරය. මෙයා පරිවහණය සඳහා තමයි මේ පෙනීර නල දායක වෙන්නේ. මේක සජීවී. නමුත් න්‍යෂ්ටියක් නැහැ. මේ පෙනීර නලවල න්‍යෂ්ටියක් නොමැත. ආයි න්‍යෂ්ටිය නැති නිසා ඒකට බැඳිලා තියෙන හැම වෙලෙම සහචර සෛලයක්. සහචර සෛලයේ න්‍යෂ්ටියෙන් තමයි පෙනීර නාලයකක පාලනය වෙන්නේ. පෙනීර නල ආශ්‍රිතව පිහිටන දිගටි හැඩයක් ගන්නා සෛල තමයි මේ සහචර සෛල කියන්නේ. සහචර සෛලයේ න්‍යෂ්ටිය මගින් පෙනීර නල සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරනවා. ඉතින් න්‍යෂ්ටියක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා සජීවී පණ තියෙනවා. එතකොට මෙතන ෆ්ලෝයමීය මෘදුස්තරත් සජීවී සෛල. අපි දන්නවා එයාගේ වැඩේ දැන් ආහාර ගබඩා කිරීම සහ ජලය ගබඩා කරනවා මේක ඇතුළේ. ෆ්ලෝයමීය තන්තු අජීවී සෛල. එයාගේ කෘත්‍යයත් අපි දන්නවා වටේට පිහිටමින් සන්ධාරණයක් සහ ආරක්ෂාවක් සපයනවා. ඉතින් පොදුවේ මේ ෆ්ලෝයම පටකයේ කෘත්‍ය විදිහට ගත්තොත් පුතේ පත්‍ර තුල නිපද වෙන ආහාර ෆ්ලෝයම් පටකයේ ඔස්සේ ශාක දේහය පුරා පරිවහනය කරනවා. ඒ වගේ මේ ආහාර ශාක දේහය පුරා පරිවහනය කිරීමට අපි ලස්සන නමක් කියනවා. පරිසංක්‍රමණය. ආය අමතක කරන්න එපා. පරිසංක්‍රමණය කියන්නේ දරුවනේ ශාක දේහය පුරාවටම ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ආහාර ගමන් කරවීමයි. මෙතෙන්දී නිපද වෙන්නේ ග්ලූකෝස්, පරිසංක්‍රමණයට ලක් වෙන්නේ සුක්‍රෝස්, සංචිත වෙන්නේ පිෂ්ඨය. එතකොට පුතේ නිපද වෙන ග්ලූකෝස් මොනොසැකරයිඩයක්, පරිසංක්‍රමණයට ලක්වන සුක්‍රෝස් ඩයිසැකරයිඩයක්, ඊට පස්සේ ගිහිල්ලා සංචිත වන පිෂ්ඨය පොලිසැකරයිඩයක්. හරි ලේසියෙන් එතකොට මතක තියාගන්න පුළුවන්. නිපද වෙන්නේ මොනොසැකරයිඩයක් ග්ලූකෝස්, පරිසංක්‍රමණය වෙන්නේ ඩයිසැකරයිඩයක් සුක්‍රෝස්, සංචිත වෙන්නේ ගබඩා වෙන්නේ පොලිසැකරයිඩයක් පිෂ්ඨය. මේ විදිහට පුතේ අපි සියලුම ශාක පටක වර්ග ටික අපි සාකච්ඡා කරලා අවසන් කරාද? හොඳයි. එතකොට ඔයාලගේ නෝට් එක නැති දරුවෝ හැමෝම නෝට් එක ලියා ගන්න. එතකොට අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා සත්ව පටක ගැන. හොඳයි පුතේ. මම හිතනවා ඔයා මේකෙන් උපරිම ප්‍රයෝජනයක් වැඩක් ගනී කියලා. බලන්න ප්‍රශ්න තියෙන ඕනම තැනකදී මට මැසේජ් එකක් දාලා අහන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකත් සමග මුණ ගැහෙමු දරුවනේ. එහෙනම් අයිබෝවන් හැමෝටම.